ආයුබෝවන් දුවේ පුතේ. අද මම ඔයගලන්ට එක්ක සාකච්ඡා කරන්න යන්නේ 10 ශ්‍රේණියේ 9 වෙනි එකේට අදාළව බැංකු සැලසුම් විස්තරේ බැංක් රෙකන්සිලියේෂන් ස්ටේට්මන්ට් එකට අදාළව ක්‍රියාකාරකම් තුනක් පිළිබඳව. මම මුලින්ම යනවා පිටු අංක 130 ක්‍රියාකාරකම් අංක 3 සාකච්ඡා කරන්න. අපි දන්නවා පුතේ බැංකු සැලසුම් ප්‍රකාශයක් අපිට හදන්න වෙන්නේ ව්‍යාපාරයේ විසින් සකස් කරන බැංකු පොතත් බැංකු ගිණුම බැංක් account එක බැංකුවෙන් එවනු ලබන බැංකු ප්‍රකාශය බැංක් ස්ටේට්මන්ට් එක හා සමාන නොවන අවස්ථාවේදී අවසාන ශේෂය අපි දන්නවා එකම ගනුදෙනුවක් වෙනුවෙන් ව්‍යාපාරයේ විසිනුත් බැංකුව විසිනුත් ප්‍රකාශයන් දෙකක් පිළියෙල කරනවා. ව්‍යාපාරයේ විසින් බැංකු ගිණුමත් බැංකුව විසින් බැංකු ප්‍රකාශයත් පිළියෙල කරනවා. මෙම බැංකු ගිණුම සහ බැංකු ප්‍රකාශයේ නියෝජනය වන්නේ එකම ගිණුමක්. එහෙනම් එකම ගිණුමක් නියෝජනය වෙනවා නම් මෙන්න මේ ආයතන දෙකෙන්ම පාර්ශ්වයන් දෙකෙන්ම හදන බැංකු ගිණුමේ අවසාන ශේෂය සමාන විය යුතුයි. නමුත් විවිධ හේතුන් මත මෙන්න මේ ව්‍යාපාරයේ විසින් සකස් කරනු ලබන බැංකු ගිණුමේ අවසාන ශේෂයත් බැංකු ප්‍රකාශයේ අවසාන ශේෂයත් බොහෝ අවස්ථාවල සමාන වෙන්නේ නැහැ. මෙන්න මේ අසමානතාවයන් අපි සොයලා මේ අසමානතාවයන් පිළිඹු කිරීම සඳහා අපි ප්‍රධාන වාර්තා දෙකක් හදනවා. එකක් තමයි මේ අසමානතාවයන්ට හේතු බැංකුවේ සටහන් වෙච්ච ව්‍යාපාරයේ සටහන් නොවිච්ච ඒවා. ඒ කියන්නේ බැංකු ගිණුමේ සටහන් නොවිච්ච ඒවා සටහන් කරන්න අපි හදනවා පුතේ සංශෝධිත බැංකු ප්‍රකාශයක් adjusted bank book එකක්. ඒ වගේම ව්‍යාපාරයේ විසින් සටහන් කරලා යම් ගනුදෙනු බැංකුව විසින් සටහන් නොකරන ලද ශේෂයන් සටහන් කිරීම සඳහා බැංකු ප්‍රකාශයත් අපි පිළියෙල කරනවා. ඔබට මතක ඇති. යනුව මේ ක්‍රියාකාරකම් අංක 3 අපිට දීලා තියෙනවා බැංකු ගිණුමේ වාසිදායක ශේෂයක් තියනවලු. පොතේ වාසිදායක ශේෂයක් කියලා කියන්නේ ඩෙබිට් බැලන්ස් එකක් 45000 තියනවලු බැංක් account එකේ closing balance එක. බැංකුව විසින් එවනු ලබන බැංකු ප්‍රකාශය අපේ ශේෂය හා එකගුණේ නෑලු සමානුනේ නෑලු. ඒ අසමානතාවයන් අපිට දීලා තියෙනවා. එතකොට අපි විසින් බැංකු ගිණුම සංශෝධනය කරන්න අවශ්‍යයි සහ බැංකු ප්‍රකාශය පිළියෙල කරන්න අවශ්‍යයි. එනම් පොතේ බැංකු ගිණුම සංශෝධනය කරන්න ව්‍යාපාරයේ සටහන් නොකරපු අපි විසින් බැංකු ගිණුමේ සටහන් නොකරන ලද බැංකුව විසින් බැංකුවේ සටහන් කරන ලද හේතුන් ටික අපි හොයාගන්න ඕන. එම හේතුන් මම සලකා බලනවා සංශෝධිත බැංකු ගිණුමේ සටහන් කරන්න ඕනේ විදියට. මම ඒව දාගන්නවා AB විදියට. adjusted bank book එකේ සටහන් වෙන්න ඕනේ විදියට. ඒ වගේම බැංකු ගිණුමේ සටහන් කරන ලද බැංකු ප්‍රකාශයේ සටහන් වෙච්ච කරුණුත් සටහන් නොවිච්ච කරුණුත් අපි සොයා ගන්න ඕන. බලන්න පුතේ පළවෙනි එක තැම්පත් කරන ලද චෙක්පත් තියෙනවා නිෂ්කාශනය වෙලා නැහැ. check not realized. අපි ඩිපොසිට් කරලා නමුත් පුතේ බැංකු ප්‍රකාශයේ සටහන් වෙලා නැහැ. පුතේ අපි සටහන් කරලා ව්‍යාපාරයේ විසින් සටහන් කරලා බැංකුව විසින් සටහන් කරලා නැහැ. now ව්‍යාපාරයේ විසින් සටහන් කරලා බැංකුවේ සටහන් වෙච්ච නැති ඒවා සටහන් කරන් අපි පාවිච්චි කරනවා පුතේ පිළියෙල කරනවා බැංකු සැසඳුම් ප්‍රකාශයක්. මම ඒව ඉස්සරහට BR කියලා දා ගන්නවා. bank reconciliations කියලා දා ගන්නවා. මේ විදිහට අපි විශ්ලේෂණය කරගත්තම අපිට ගාන හදන වෙලාවට ඊටාම පහසුයි. මම ඒකට දා ගන්නවා BR කියලා. ඒ වගේම ඔයාට වාගේ වම් අතත් දකුණු අතත් එක හා සමානව බැලන්ස් කරලා මේකේ ශේෂයන් උපකල්පනය කරලා අපිට මේක එකතු වෙන්න ඕනද අඩු වෙන්න ඕනද කියලා හොයන්න පුළුවන් ඊටාම සරල ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපි මුලින්ම උපකල්පනය කරනවා ව්‍යාපාරයේ ශේෂයක් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශයේ ශේෂයත් සමානයි. අපි බලමු චෙක්පත් තැන්පත් කරන්නේ කවුද? පුතේ චෙක්පත් තැන්පත් කරන්නේ ව්‍යාපාරේ. ව්‍යාපාරයේ චෙක්පත් තැන්පත් කරාට පස්සේ අපි හිතනවා බැංකුවේ ශේෂය වැඩි වුණා කියලා. නමුත් බැංකුවේ ශේෂය වැඩි වෙලා නැහැ. එහෙනම් පුතේ අපි යන්නේ මේ අසමානතාවයට හේතු හොයාගෙන තියෙනවා
අපි බැංකුවේ ශේෂයට සමාන වෙන්න යන්නේ. අපි උපකල්පනය කරනවා බැංකුව අපිට ඇඩ්ජස්ට් කරන්න බෑ. එහෙනම් අපි බැංකුවට සමාන වෙන්න නිෂ්කාශනය වූ චෙක්පත් අපි අඩු කර ගන්නවා පොතේ. අපි තැම්පත් කරලා නමුත් මාසයේ අන්තිම දවසක තැම්පත් කරලා ඇති අපි දන්නවා චෙක්පතක් තැම්පත් කරාට පස්සේ වැඩ කරන දින 3ක් ගත වෙනවා චෙක්පත නිෂ්කාශනය වෙන්න උපරිම බොහෝ අවස්ථාවලදී දෙකකින් වෙනවා. කොරෝනා මේ කාලේ ඊට වඩා වැඩි කාලයක් යන්න පුළුවන්. සතියක් සමහරක් වෙලාවට දෙකක් යන්න පුළුවන්. ලොක්ඩවුන් පීරියඩ් එකක නම් කෙසේ හෝ මෙන්න මේ නිෂ්කාශනය නොවූ චෙක්පත් නිසා අපේ ශේෂය වැඩි බැංකුවේ ශේෂය අඩුයි. අපි යන්නේ පුතේ බැංකුවට සමාන වෙන්න. ඒ නිසා අපි මේක අඩු කර ගන්න ඕන. එහෙනම් මම මෙතන මයිනස් ලකුණක් දාගෙන තියෙනවා. ඊළඟට තියෙනවා පුතේ බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත් unpresented checks. පොතේ චෙක් ඉෂුව කරන්නේ කවුද? නිකුත් කරන්නේ කවුද? ව්‍යාපාරය. ව්‍යාපාරයේ චෙක් නිකුත් කරපු ගමන් ව්‍යාපාරයේ හිතනවා පුතේ බැංකුවේ සල්ලි අඩු වුණා. නමුත් ඒ චෙක් අරන් ගිය අය බැංකුවට ඉදිරිපත් කරලා නැහැ. බැංකුවෙන් ඇවිල්ලා සල්ලි අරන් ගිහිල්ලා නැහැ. ඒ නිසා බැංකුවේ සල්ලි වැඩි. අපි සල්ලි අඩු කරගෙන. එහෙනම් අපි යන්නේ බැංකුවට සමාන වෙන්න. ඒ නිසා අපි මේක එකතු කරනවා. මම ප්ලස් මයිනස් ප්ලස් එකක් දාගන්නවා. මේක අපි සටහන් කරලා බැංකු ප්‍රකාශයේ සටහන් කරලා නැති නිසා සටහන් විය යුත්තේ බැංකු සැසඳුම් විස්තරේ. ඒ නිසා මම මේක ඉස්සරහට BR කියන කෝඩ් එක දාගන්නවා. බැංක් රෙකන්සිලියේෂන් එකේ තමයි මේක නෝට් ඩවුන් කරන්න ඕන. ඊළඟට තියෙනවා පුතේ ස්ථාවර නියෝග ගෙවීම. කවුද පුතේ ස්ථාවර නියෝග ගෙවීම කරන්න කියලා අණ දෙන්නේ? ව්‍යාපාරය. නමුත් ගෙවීම කරලා තියෙන්නේ බැංකුව පැත්තේ. බැංකුව අපේ ගිණුමෙන් ස්ථාවර නියෝග ගෙවීමක් කරලා බැංකුවේ සල්ලි අඩු වෙලා බැංකුවේ ශේෂයට සමාන වෙන්න අපිත් අඩු කරන්න ඕන පුතේ මයිනස් මාක් එකක් දාන්න ඕන. හැමතිස්සෙම බැංකුවට සමාන වෙන්නයි අපි යන්නේ. නිසා අපි බැංකුවේ ශේෂයට සමාන වෙන්න අඩු කර ගන්න. කොහෙද මේක අපි සටහන් කර යුත්තේ? බැංකුව සටහන් කරලා. එහෙනම් බැංකු සැලසුම් ප්‍රකාශය ලියන්න අවශ්‍ය නැහැ. බැංකුව ලියලා අපි ලියලා නැහැ. බැංකුව ලියලා අපි ලියලා නැති ඒවා අපි සටහන් කරන්නේ පුතේ සංශෝධිත බැංකු ගිණුමේ. අපි කියනවා adjusted bank book එකේ තමයි මේක ලියන්න ඕන. ඒ නිසා අපි AB කියන කෝඩ් එක දාගන්නවා. ඊළඟට තියෙනවා පුතේ ඍජුවම බැංකුවට ලැබී ඇති ආයෝජන ආදායම් තියෙනවා පුතේ. බැංකුවට මුදල් ලැබිලා බැංකුවේ ශේෂය වැඩි වෙලා බැංකුවට සමාන වෙන්න අපි වැඩි කරනවා පුතේ. එකතු කරනවා. මම ප්ලස් මාක් එකක් දාගන්නවා. බැංකුව සටහන් කරලා ඍජුවම බැංකුවේ ගිණුමට තැන්පත් වෙලා බැංකුවේ ශේෂය වැඩි වෙලා එහෙනම් අපි මේක සටහන් කරලා නැත්තේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ. ඒ නිසා අපි මේක adjusted bank book එකට සටහන් කරනවා. ඒ නිසා මම කෝඩ් එක AB කියලා දාගන්නවා. බැංකු ගාස්තු. කවුද පුතේ බැංකු ගාස්තු අය කරලා තියෙන්නේ? බැංකුව. බැංකුවේ ශේෂය අඩු වෙලා බැංකුවට සමාන වෙන්න අපිත් අඩු කර ගන්නවා. අපේ ශේෂය අපි අඩු කර ගන්නවා. බැංකුව සටහන් කරලා අපි සටහන් කරලා නැහැ. අපි කියන්නේ කවුද? ව්‍යාපාරේ. එහෙනම් අපි මේක ව්‍යාපාරේ බැංක් බුක් එකේ රෙකෝඩ් කර ගන්න ඕන. අපි එහෙනම් ඒ වෙනුවෙන් හදනවා adjusted bank book එකක්. අපි AB කියලා දාගන්න. මෙන්න මේ විදිහට පුතේ ඔබගේ හේතුන් ටික අසමානතාවයේ හේතු ටික දන්නවනම් ඒ ටිකට ධන ඍණ දාලා ප්ලස් මයිනස් ටික දාලා මේ ටික ඇනලයිස් කරගත්තම ඊටාම වේගින් අපිට ගාන මේ විදියට හදන්න පුළුවන්. පුතේ මම යනවා සෙව්වන්දි පෙරේරාගේ ව්‍යාපාරේ ජූලි මාස සංශෝධිත බැංකු ගිණුම හදන්න adjusted bank book එක හදන්න. මම මුලින්ම ගන්නවා පුතේ ආරම්භක ශේෂයක් දීලා තියෙනවා. වාසිදායක ශේෂයක් හර පැත්තට ගන්නවා රුපියල් 45000යි. දැන් මෙතන ඇනලයිස් කරලා තියෙන AB සටහන් කරලා තියෙන සියලු මේවා වාගේ adjusted bank book එකේ සටහන් කරනවා. ප්ලස් කරලා තියෙන ඒවා adjusted bank book එකට හර කරනවා පුතේ වැඩි වෙන්න ඕන. AB දාලා තියෙන මයිනස් දාලා තියෙන ඒවා adjusted bank book එකට ක්‍රෙඩිට් කරනවා. AB දාලා තියෙන ප්ලස් දාලා තියෙන ඒවා බැංකු ගිණුමට හර කරනවා. AB දාලා තියෙන මයිනස් දාලා තියෙන ඒවා බැංකු ගිණුමට බැර කරනවා. යනවා පුතේ පළවෙනි එක තියෙනවා අපි AB සටහන් කරලා තියෙන ස්ථාවර නියෝග ගෙවීමක් බැංකුව අඩු වෙලා නම් බැංකුවට සමාන වෙන්න අපිත් අඩු කර ගන්නවා ස්ථාවර නියෝග ගෙවීම වාගේ adjusted bank book එකේ අපි ක්‍රෙඩිට් කරනවා. ඒ වගේම
ඊළඟට තියෙනවා ඍජු ආයෝජන. බැංකුවේ සල්ලි වැඩි වෙලා බැංකුවට සමාන වෙන්න අපි අපේ සංචෝදිත බැංකු ගිණුම registered bank book එක හර කර ගන්නවා, ඩෙබිට් කර ගන්නවා 4200. බැංකු ගාස්තු බැංකුවේ ශේෂය අඩු වෙලා බැංකුවට සමාන වෙන්න අපි registered bank book එකේ bank charges minus කර ගන්නවා. ඒ කියන්නේ අඩු කර ගන්නවා පුතේ. credit කර ගන්නවා 2500. යනුව අපිට පුළුවන් registered bank book එක balance කරන්න. යනුව සංශෝධනය කරාට පස්සේ registered bank book එකේ closing balance එක ඇවිල්ලා තියෙනවා පුතේ 38700 ඇවිල්ලා තියෙනවා 38700ක් ඇවිල්ලා තියෙනවා. දැන් මෙන්න මේ ශේෂය උපයෝග කරගනිමින් මම යනවා පුතේ බැංකු සැසුම් ප්‍රකාශය පිළියෙල කරන්න මේ විදිහට. අපි බැංකු සැසුම් විස්තරේ bank reconciliation statement එකේ උඩට ගන්නේ සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය 38700යි. අපි දැන් පුතේ අපි තෝරාගත්ත BR දාලා තියෙන bank reconciliation එකේ සටහන් කරන සටහන් වර්ග දෙකක් තියෙනවා. තැන්පත් කළ නමුත් නිෂ්කාශනයේ නොවූ චෙක්පත් සහ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත් කියන ප්‍රධාන කොටස් දෙක. බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත් අපි අඩු කරලා නමුත් බැංකුව වැඩි බැංකුවට සමාන වෙන්න අපි එකතු කරනවා. සංඛ්‍යා දෙකක් තියෙනවා පුතේ 11400යි 8600යි අපි මේ දෙක එකතු කරනවා. මේ දෙක එකතුව 20000යි. උඩ ශේෂයට එකතු කරපුවම අපිට එනවා 58700ක්. අපි එකකින් අඩු කරනවා නිෂ්කාශනයේ නොවූ චෙක්පත්. අපි තැන්පත් කරපුවම හිතනවා බැංකු ශේෂය වැඩි වුණා කියලා. නමුත් ඇත්තටම මේ ශේෂයන් නිෂ්කාශනය වෙලා නැහැ. එහෙනම් බැංකුව අඩුයි. බැංකුවට සමාන වෙන්න අපි අඩු කරගන්නවා. චෙක්පත් දෙකක් සඳහන් වෙනවා 7500යි 8600යි. මේ දෙකම අඩු කරන්න තියෙන්නේ මයිනස් ඍණ ශේෂයක් තියෙන්නේ 16100ක්. ඒක අඩු වුණාම පුතේ 42600ක් ඇවිල්ලා තියෙන උඩ ශේෂයෙන් අඩු කරපුවම මේ 42600 අපි කියනවා ජූලි 31 දිනට බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. මේ විදිහට තමයි පුතේ ක්‍රියාකාරකම් අංක 3 ඊටාම පැහැදිලිව මේ විදිහට ඔයාට කරන්න පුළුවන්. මේ විදිහට දක්වන්න පුළුවන් පුතේ. අපි ක්‍රියාකාරකම් අංක 3 සංශෝධිත බැංකු ගිණුම මේ විදිහටත් බැංකු සැසුම් විස්තරය මේ විදිහටත් අපිට දක්වන්න පුළුවන්. මේ ළඟට යනවා පුතේ මම ක්‍රියාකාරකම් 4 සාකච්ඡා කරන්න. ක්‍රියාකාරකම් 4 අපිට පුතේ දීලා තියෙනවා බැංකු ගිණුමකුයි බැංකු ප්‍රකාශයකුයි දීලා තියෙනවා. ව්‍යාපාරයේ විසින් සකස් කරපු බැංකු ගිණුමයි බැංකු ප්‍රකාශයයි දීලා තියෙනවා. ශේෂයන් දෙක අසමාන වෙලා තියෙනවා. අපිට මේ විදිහට මේක පරීක්ෂා කිරීමේ හැකියාවක් තියෙනවා. අපි බලමු මේක සංසන්දනය කරන්න. අපි මුලින්ම බලනවා ආරම්භක ශේෂයන් සමානද කියලා. බැංකු ගිණුමේ ආරම්භක ශේෂය තියෙනවා පුතේ රුපියල් 16000ක්. ඒ වගේම බැංකු ප්‍රකාශයේ ශේෂය තියෙනවා රුපියල් 16000ක්. අපි අවසන් ශේෂය දෙකත් පරීක්ෂා කරලා බලනවා. බැංකු ගිණුමේ තියෙන 19000යි අපේ ශේෂයට බැංකු ප්‍රකාශයේ ශේෂය සමාන වෙලා නැහැ. ඒ නිසා අපි කදිර දෙකක් දාගන්නවා. දැන් අපි යනවා අපි හර කරන ඒවා පුතේ බැංකු අපේ ගිණුමට බැර කරනවා. ඇයි අපි හර කරන ඒවා බැංකු අපේ ගිණුමට බැර කරන්නේ? බැංකුව පැත්තෙන් ගත්තම අපි තැන්පත් කරන මුදල් බැංකුව පැත්තෙන් මුදල් වත්කම වැඩි වෙලා බැංකුවේ වගකීම වැඩි වෙනවා. ඒ නිසා අපේ ගිණුමට බැර කරනවා. ඒ වගේම අපි බැර කරන ඒවා බැංකුව අපේ ගිණුමට හර කරනවා. එහෙනම් අපිට තියෙන්න පුතේ ක්‍රොස් චෙක් කරන්න. අපි බලමු තම පරිස්සමෙන් ක්‍රොස් චෙක් කරලා. බැංකු ගිණුමේ හර ශේෂයත් බැංකු ප්‍රකාශයේ බැර ශේෂයත් එක්ක අපි සංසන්දනය කිරීමක් කරනවා. බැංකු ගිණුමේ තියෙනවා පුතේ හර පැත්තේ 20000ක් බැංකු ප්‍රකාශයේත් 20000 සටහන් වෙනවා. චෙක්පත් 142 තැන්පත් කිරීමක් කරලා එක තැන්පත් වෙලා තියෙනවා බැර පැත්තේ 14000යි. ඒ වගේම චෙක්පත් 234 තැන්පත් වෙලා තියෙන පුතේ රුපියල් 15000යි. 18000 තැන්පත් වෙලා නැහැ. ඒ කියන්නේ තැන්පත් කළ නමුත් පුතේ නිෂ්කාශනයේ නොවූ චෙක්පතක් තමයි මෙතනදී සටහන් වෙලා තියෙන්නේ. තැන්පත් කළ නමුත් නිෂ්කාශනයේ නොවූ චෙක්පත්. එහෙනම් පුතේ මේ රුපියල් 18000 ලියවෙන්න ඕන කොහෙද? බැංක් රෙකන්සිලියේෂන් එකේ. මම මෙතන BR කියලා දාගන්නවා. ඇයි අපි සටහන් කරලා බැංකුව තමයි සටහන් කරලා නැත්තේ. එතකොට ඔයා බැංක් රෙකන්සිලියේෂන් එක හදනකොට අපි හර කරපු එකක් බැංකුවේ සටහන් කරා නම් බැංකුව බැර කරන්න ඕන.
ඒ වගේම අපි මෙහෙම හිතුවොත් අපි තැම්පත් කරලා අපේ ශේෂය වැඩි බැංකුවේ ශේෂය අඩුයි අපි බැංකුවට සමාන වෙන්න යන්නේ. එහෙනම් මේ රුපියල් 18,000 අපි අඩු කරන්න ඕන පොතේ. අපි යනවා බැංකුවේ අපේ ගිණුමේ බැරක් බැංකු ප්‍රකාශයේ හරපැත්තත් සංසන්දනය කරන්න. 8,500ක් නිකුත් කරලා තියෙනවා. ඒ චෙක් පත නිකුත් වෙලා තියෙනවා බැංකුවේ. 17,500ක් නිකුත් කරලා තියෙනවා. ඒ චෙක් පතත් නිකුත් වෙලා තියෙනවා. රුපියල් 9,000ක 503 චෙක් පත නිකුත් වෙලා නැහැ. අපි ඒකෙ හිම්මම තියමු. ගැණුම් 505 12,000 ඒක නිකුත් වෙලා තියෙනවා. 506 17,000 නිකුත් වෙලා නැහැ. ඉතුරු එක තියෙන්නේ පුතේ ශේෂය 15ට ගෙන ගියා. ඒ අනුව අපි නිකුත් කරපු චෙක්පත් වලින් චෙක්පත් දෙකක් බැංකුවට ඉදිරිපත් වෙලා නැහැ. රුපියල් 9,000යි 17,000යි. එහෙනම් පුතේ අපි සටහන් කරලා බැංකුව සටහන් කරලා නැහැ. එහෙනම් මේක ලියවෙන්න ඕන බැංක් රෙකන්සිලියේෂන් එකේ. පුතේ අපි චෙක්පත් නිකුත් කරේ ගමන් අපි හිතනවා බැංකුවේ සල්ලි අඩු වුණා. ඒ අනුව අපි බැර කරලා තියෙනවා. නමුත් බැංකුව අපේ ගිණුමෙන් අඩු කරලා නැහැ. ඒකට හේතුව මේ චෙක්පත් ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් බැංකුවේ ශේෂය වැඩි බැංකුවට සමාන වෙන්න නම් ඔයා බැංක් රෙකන්සිලියේෂන් එකේ මේ සටහන් දෙකම ප්ලස් කරන්න ඕන. අපි තාම පරීක්ෂාකාරීව යනවා පුතේ බැංකු ප්‍රකාශයේ හරපැත්තට. බැංකු ප්‍රකාශයේ හරපැත්තේ සටහන් හර පැත්තේ තියෙනවා හරි හෝ වැරදි වැටුන්නේ නැති සටහන් කීපයක්. ඒ කියන්නේ පුතේ හරි වැටුන්නේ නැහැ කියන්නේ මේවා අපේ බැංකු ගිණුමේ සටහන් වෙලා නැහැ. ස්ථාවර නියෝග ගෙවීමක් තියෙන රුපියල් 19,000ක්. බැංකුව ස්ථාවර නියෝග ගෙවීම කරලා අපි සටහන් කරලා නැහැ. එහෙනම් මේක වැටෙන්න පුතේ අපේ AB එකට adjusted bank book එකට අපි සටහන් කරන්න ඕන. බැංකුව හර කරලා කියන්නේ අපි අපේ ගිණුමට බැර කරගන්න ඕන. ඒ කියන්නේ ඔයා හදන සංශෝධිත බැංකු ගිණුම adjusted bank book එකට මේක මයිනස් කරන්න ඕන. ඇයි බැංකුවේ සල්ලි අඩු වෙලා බැංකුවට සමාන වෙන්න අපිත් අඩු කරගන්න ඕන. ඒ වගේම තියෙනවා පුතේ බැංකු ගාස්තු. බැංකු ගාස්තුත් අපි සටහන් කරලා නැහැ. අපි adjusted bank book එකේ මේක සටහන් කරගන්න ඕන පුතේ. බැංකුව අපේ ගිණුමෙන් සල්ලි අඩු කරලා බැංකුවට සමාන වෙන්න අපිත් අඩු කරනවා. අපි යනවා ඊටාම පරිස්සමෙන් බැංකු ප්‍රකාශයේ බැරපැත්තට. බැංකුවේ බැරපැත්තේ තියෙන්නේ පුතේ අපේ ගිණුමට තැන්පත් වෙච්ච ඒවා ණය ගැති ප්‍රේෂණ ණය ගැතියේ ඍජුවම බැංකුවට තැන්පත් කිරීමක් කරලා අපි ඒක සටහන් කරලා නැහැ. එහෙනම් මේ සටහනත් අපි දාන්න පුතේ adjusted bank book එකේ අපි සටහන් කරගන්න ඕන. බැංකුව අපේ ගිණුමට මුදල් එකතු කරලා ඒ අනුව අපේ ගිණුමේ මේක හර පැත්තට සටහන් කළ යුතුයි. මෙන්න මේ අපි හොයාගත්ත අසමානතාවයන් ටික අපිට ඊටාම පැහැදිලිව මේ ආකාරයෙන් මුලින්ම දක්ව ගන්න පුළුවන්. ඊටාම පැහැදිලිවම ලියාගත්තම අපිට ලේසි. නිෂ්කාශයේ නොවු චෙක්පත් තියෙනවා පුතේ රුපියල් 18,000ක්. බැංක් රෙකන්සිලියේෂන් එකේ ලියන්න තියෙන්නේ අඩු කරන්න ඕන. බැංකුවට ඉදිරිපත් නොවු චෙක්පත් දෙකක් තියෙනවා 9,000යි 17,000යි. අපි අඩු කරලා බැංකුවේ ශේෂය වැඩි බැංකුවට සමාන වෙන්න අපි එකතු කරනවා. මේ දෙකම පුතේ බැංකු සැලසුම් ප්‍රකාශය ලියන්න ඕන සංඛ්‍යා දෙකක්. ඊට පස්සේ තියෙනවා පුතේ ස්ථාවර නියෝග ගෙවීම. බැංකුව අඩු කරලා බැංකුවට සමාන වෙන්න අපි adjusted bank book එකේ මේක අඩු කරනවා, බැර කරනවා. ණය ගැති ප්‍රේෂණ බැංකුවට ඍජුවම සල්ලි තැන්පත් වෙලා බැංකුවට සමාන වෙන්න අපි එකතු කරනවා. බැංකු ගාස්තු බැංකුවට සමාන වෙන්න අපි අපේ සංශෝධිත බැංකු ගිණුමෙන් මේක අඩු කරනවා. මේ විදිහට පුතේ ධන ඍණ දාගත්තාම ඊටම පහසුවෙන් වේගෙන් අපිට ගාණ හදන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි යනවා සිල්ලාගේ ව්‍යාපාරයේ මේ මාස සංශෝධිත බැංකු ගිණුම හදන්න. ආරම්භක ශේෂය තියෙනවා පුතේ අපි උපුටා ගන්නවා අපේ බැංකු ගිණුමේ තියෙනවා අවසාන ශේෂය තමයි අපි ඇඩ්ජස්ට් කරන්න යන්නේ. රුපියල් 19,000යි. අපි ණය ගැති ප්‍රේෂණ එකතු කරනවා රුපියල් 8,000ක්. ස්ථාවර නියෝග අඩු කරනවා පුතේ රුපියල් 19,000ක්. බැංකු ගාස්තු අපි අඩු කරනවා රුපියල් 2,000ක්. ඒ අනුව අපිට සංශෝධිත බැංකු ගිණුමේ පුතේ අවසාන ශේෂය ලැබෙනවා රුපියල් 6,000ක්. මේ සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය උපයෝගී කරගනිමින් අපි මේ විදිහට පුතේ බැංකු සැලසුම් විස්තරය පිළියෙල කරන සිල්වාගේ ව්‍යාපාරයේ බැංකු සැලසුම් විස්තරය මේ මාස 31 දිනට අදාළව
සංශෝධිත බැංකු ශේෂය අපි තියෙනවා රුපියල් 6000ක්. අපි මේකට එකතු කරනවා පුතේ බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත් රුපියල් 9000යි 17000යි එකතුව 26000යි 6000ට එකතු කරපුවාම පුතේ රුපියල් 32000යි. අපි ඒකෙන් අඩු කරනවා නිෂ්කාශනීය නොවූ චෙක්පත් යනු අපිට අවසාන ශේෂය ලැබෙනවා රුපියල් 14000ක්. මැයි 31 දිනට බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. පුතේ මේ ගානේදී ඔයාලට ඊටාම පැහැදිලිවම ඔබේ පිළිතුර පරීක්ෂා කරගන්න හැකියාව ලැබෙනවා. ඒකට හේතුව බැංකු ප්‍රකාශයේ ශේෂය අපිට දීලා තියෙනවා පුතේ. බලන්න බැංකු ප්‍රකාශයේ ශේෂය දීලා තියෙනවා 14000. එහෙනම් ඔයාගේ ලැබුණු පිළිතුර මෙන්න මේ රුපියල් 14000 දීලා තියෙන බැංකු ප්‍රකාශයේ ශේෂයට සමාන විය යුතුයි. ඒ අනුව අපිට දෙවෙනි ක්‍රියාකාරකමේ හතරවෙනි ක්‍රියාකාරකමේ පිළිතුර මේ විදිහට ලබා ගන්න පුළුවන්. හරි පුතේ. මම මේ අනුව ඔයාලට ක්‍රියාකාරකම් හතරක් සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. මම ඊළඟට යන්නේ පුතේ ක්‍රියාකාරකම් අංක 5 සාකච්ඡා කරන්න. ඊට කලින් අපිට මේක PDF එකක් විදිහට මේ විදිහට බලා ගන්න පුළුවන් අවසාන ශේෂයන් ටික. මේ ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් හතරට අදාළව අපි සොයාගත්ත අසමානතාවයන් මේ විදිහට මුලින්ම ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට BR bank reconciliation කියන එක AB code එක දාලා plus minus දාලා අපිට ගානට ප්‍රවේශයක් ගන්න පුළුවන්. මුලින්ම සංශෝධිත බැංකු ගිණුමක් ඊළඟට බැංකු සැලසුම් විස්තරයත් මේ ආකාරයෙන් පිළියෙල කිරීමේ හැකියාවක් අපිට ලැබෙනවා. ඊළඟට පුතේ මම යන්නේ ක්‍රියාකාරකම් අංක 5 සාකච්ඡා කරන්න පිටු අංක 132. ඊටාම ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ. මේකේ පළවෙනි ප්‍රශ්නය අහනවා බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයේ දැක්වෙන ශේෂය වෙනස් වීමට හේතු වෙන්න පුළුවන් කරුණු. අපි මේ දැන් කතා කරපු කරුණු ටික තමයි. වෙන කිසිම හේතුවක් නැහැ. පළවෙනි එක ඔයාලට දක්වන්න පුළුවන් නිෂ්කාශනය වූ චෙක්පත්, not realized check, බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත්, unpresented checks, ස්ථාවර නියෝග ගෙවීම්, standing orders, ණයගැති ප්‍රේෂණ, direct remittance, බැංකු ගාස්තු, bank charges. මේ ටික තමයි පුතේ බැංකු ප්‍රකාශයේ ශේෂයත් බැංකුවේ ශේෂයත් වෙනස් වෙන්න පුළුවන් හේතු වෙන්න පුළුවන් කරුණු. දෙවෙනි ප්‍රශ්නේ විදිහට අහනවා පුතේ බැංකු ප්‍රකාශයේ ශේෂය බැංකු ගිණුමේ ශේෂයට වඩා වැඩි වූයේ නම් බැංකු ප්‍රකාශයේ ශේෂය කියන්නේ මොකද්ද පුතේ? බැංකුවේ ශේෂය අපි හදපු බැංකු ගිණුමට වඩා ව්‍යාපාරයේ බැංක් account එකට වඩා බැංක් ස්ටේට්මන්ට් එකේ බැලන්ස් එක වැඩි වෙන්න පුළුවන් හේතු කරුණු මෙතනින් දක්වන්නලු පුතේ. මතක් කරන්න මේ එකිනෙක බැලුවොත් නිෂ්කාශනය නොවූ චෙක්පත් පුතේ අපි වැඩි බැංකුව අඩුයි. එහෙනම් ඒකේ ඉන්න විදියක් නැහැ. ඒ වගේම බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත් පුතේ අපි නිකුත් කරලා අපි හිතනවා අපේ ශේෂය අඩුයි. නමුත් බැංකුවේ ශේෂය වැඩි. එහෙනම් unpresented checks නිසා බැංකුවේ ශේෂය වැඩි වෙන්න පුළුවන්. අපේ ශේෂයට වඩා බැංකු ප්‍රකාශයේ ශේෂය වැඩි. ඒ වගේම තව එකම එකයි තියෙන්නේ ණයගැති ප්‍රේෂණ නැත්නම් direct remittance ප්‍රේෂණ නිසා බැංකුවේ ශේෂය වැඩි වෙනවා අපේ ශේෂයට වඩා. එහෙනම් මේ විදිහට ක්‍රියාකාරකම් පහත් ඔබට අවසන් කරන්න පුළුවන්.